සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි අදත් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සූදානම් වෙන්නේ ලෞතුරා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ අති උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්න. පින්නතුනි ලෞතුරා භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කොට වදාලා ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවක පිරිස විසින් මහත් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගෙනම ධර්ම ශ්‍රවණය කරනවා නම් එය ඊ타ත්ම වටින බව මොන වගේ බලාපොරොත්තුවක් පෙරදරි කරගත යුතුද යන බව අනීවරණ කියන සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තව ධර්ම ශ්‍රවණය කළ යුතුයි කියලායි දේශනා කළේ. එහෙමනම් පින්නතුනි ඒ බලාපොරොත්තු ඇතුවම අපි ධර්ම ශ්‍රවණය කරමු. ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ මේ දිනවල අපි සාකච්ඡා කරමින් හිටියේ දක්ඛින විභංග සූත්‍රයේ අට කතාව. මේ අට කතාව පදනම් කරගෙන ධර්මදේශනා තුනක් මේ වෙනකොට සිදු කරන්න යෙදුණා. පින්නතුනි අද එහි හතරවෙනි ධර්මදේශනාව තමයි මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. තුන්වෙනි ධර්මදේශනාව නිමා වෙනකොට අපි සඳහන් කරමින් හිටියේ යම් කිසි දායකයෙක් විසින් ප්‍රඥාව පෙරදරි කරගෙන
මහා සංඝරත්නයේ අරමුණු කරලා මහත්ඵල මහානිසංසදායක කුසල් ලැබෙන හැටියට නිවැරදිව සංඝගත දක්ෂිනාවක් පූජා කරන්නේ කොහොමද? ඒ සඳහා කටයුතු කළ යුත්තේ කොයි ආකාරයෙන්ද යන බවත් හරියටම සංඝරත්නයේ අරමුණු කරලා දානයක් පූජා කරාම මොනතරම් කුසල් ලැබෙනවද කියන කාරණාවක් තමයි සාකච්ඡා කරන්න යෙදුනේ. පින්නතුනි, අපි අද එතන ඉඳලා ධර්ම දේශනාව ආරම්භ කරමු. මහා සංඝරත්නයේ අරමුණු කරගෙන කොහොම දන් දුන්නත් පින්නතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ අරමුණු කරලා පිළිගන්වන පෞද්ගලික දානයේ තරම් මහත්ඵල මහානිසංසදායක කුසල් ලබන්න නම් සංඝරත්නය උදෙසා දෙන දාණයෙන් පුළුවන්කමක් නැහැ කියන කාරණාවත් මෙතන සිහිපත් කරනවා. ඒ කාරණාව සම්බන්ධයෙන් කරුණු දක්වනකොට පින්නතුනි මේ විදිහට සඳහන් කරනවා දක්ඛින විභංග සූත්‍ර අට කතාවේ මුළු ජම්බුද්දීපයම බෙර ඇසක් වගේ සමතලා කරලා ඒ ජම්බුද්දීපයේ පුරාම නිසීදනයේ ගැටෙන්න ළඟින් ආසන පනවලා සෝවාන් වහන්සේලා 19ක් සෝවාන් වහන්සේලා පේලි 10ක් වඩා හිඳවලා සකදාගාමීන් වහන්සේලා පේලි 5ක් වඩා හිඳවලා අනාගාමීන් වහන්සේලා පේලි 2කමාරක් වඩා හිඳවලා මහරහතන් වහන්සේලා පේලි 1කමාරක් ජම්බුද්දීපයේ පුරාම වඩා හිඳවලා පසේ බුදුරජාණන් වහන්සේලා පේලි 1ක් මුළු ජම්බුද්දීපයේ පුරාම වඩා හිඳවලා එකත් පසෙක ලෞතර බුදුරජාණන් වහන්සේ වඩා හිඳවලා සෝවාන් වහන්සේගේ ඉඳලා පසේ බුදුරජාණන් වහන්සේ දක්වා මේ සියලුම දෙනාට දානයක් පූජා කරලා ලෞතර බුදුරජාණන් වහන්සේට පෞද්ගලික දානයක් පූජා කළොත් එයින් ලැබෙන ආනිසංසය අර සියලු දෙනා වහන්සේටම දුන්න දානේ ආනිසංසයට වඩා ඊ타ත්ම මහත්ඵල බව සිහිපත් කරලා තියෙනවා. ඊට අමතරව පින්නතුනි රතන සූත්‍ර අට කතාවේ මේ සඳහා තවත් කාරණාවක් පැහැදිලි කරනවා. මුළු ජම්බුද්දීපයේ පුරාම පසේ බුදුරජාණන් වහන්සේලාම වඩා හිඳවනවා. ධනමඩල ගැටෙන්න පසේ බුදුරජාණන් වහන්සේලාම වඩා හිඳවලා උන්වහන්සේලා උදෙසා දානයක් පූජා කරලා ලෞතර බුදුරජාණන් වහන්සේට වෙනම පෞද්ගලික දානයක් පූජා කළොත් භාග්‍යතුන් වහන්සේට පූජා කරපු පෞද්ගලික දානයයි පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරපු බුදුරජාණන් වහන්සේලාට පූජා කරපු දානයයි සංසන්දනය කරාම සඳහන් කරනවා පසේ බුදුවරුන්ට පූජා කරපු දානේ ආනිසංසය සඳහන් කරන්න ඉලක්කමක්වත් නැහැ කියලා. භාග්‍යතුන් වහන්සේට පූජා කරපු දානයත් එක්ක සසඳනකොට පසේ බුදුරජාණන් වහන්සේලාට පිළිගැන්වුව දානය ඊ타ත්ම ස්වල්ප වූ දානයක්. ස්වල්ප වූ ආනිසංසයක් බවට පත් වෙනවා. ඊළඟට සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේට පූජා කරපු දාණය 12 කලාවෙන් කොච්චරක්ද මේ පසේ බුදුරජාණන් වහන්සේලාට දුන්න දාණය ඒ 12 කලාවෙන් මෙච්චරයි කියලා කියන්න තරම්වත් ප්‍රබල නැහැ කියලා. පින්නතේ මේ කාරණාවෙන් අපිට මනාව තහවුරු වෙන්නේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන දාණයම
මහත්ඵල මහානිසංසදායක බවයි. මේ කාලේ අපිට මොනතරම් වාග්යක් තවමත් ඉතුරු වෙලා තියෙනවද පින්නතුනි? හරියට අරමුණු කරලා ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟ ප්‍රඥාව පෙරදරි කරගෙන අති උතුම් බුද්ධ පූජාවක් කරලා මේ තරම් විශාල ආනිසංසයක් ලබා ගන්න පුළුවන් කියන කාරණාව නේද මේ සඳහන් කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ දැක දැක දානයක් පූජා කරන්න අවස්ථාව නොලදත් මනවින් බුද්ධ පූජාව පිළියෙල කරලා සවැත් නුවර ජේතවනාරාමේ සුගන්ධ කුටියට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට දානයක් පූජා කරගන්න ලැබුණා නම් කොයි විදිහටද කටයුතු කරන්න කියන චේතනාව මුල් කරගෙන අන් ඒ විදිහට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බුද්ධ පූජාව කළොත් මේ ආනිසංසය අඩු නැතුව ලබන්න පුළුවන් කියන කාරණාව මේ වෙලාවේ සිහිපත් කරන්න පුළුවන්. පින්නතුනි ඊළඟට මෙතන සඳහන් කරනවා අපේ දානයේ විසුද්ධ වෙන ආකාර කීපයක් පිළිබඳව. එකක් තමයි දායකයා නිසා විසුද්ධ භාවයට පත් වෙන දාණය. ඒ ගැන කියනකොට වෙස්සන්තර මහරජුරු ජෝජක බමුණට දන් දීලත් මේ මහ පෘථුවිය කම්පා කෙරෙව්වා. දරුවෝ දෙන්න දන් දීලා මහ පෘථුවිය කම්පා කෙරෙව්වා. දායකයාගේ ගුණයෙන් දානේ මහත්ඵල වෙලා තියෙන හැටි. ජෝජක බමුණ ළඟ ගුණයක් තිබුණේ නැහැ. නමුත් වෙස්සන්තර මහබෝසතාණන් වහන්සේගේ මහත් වූ ගුණ කදම්බය නිසාම තමයි ඒ දානේ ඊතරම්ම මහත්ඵල දානයක් බවට පත් වෙන්නේ. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා ප්‍රතිග්‍රාහකයාගේ වශයෙන් විසුද්ධ වෙන තවත් දානයක් තියෙනවා. උදාහරණයක් හැටියට සඳහන් කරනවා කල්යාණී නදී මුවවිට ద్వාරේ මාළු අල්ලන පුද්ගලයාගේ වශයෙන් මේ කාරණාව පැහැදිලි කරන්න කියලා. පින්නතුනි කැලණි ගඟ පටන් ගන්න තැන හැමදාම මාළු අල්ලන පුද්ගලෙක් හිටියා. මේ පුද්ගලයා හැමදාම පව් කරන නමුත් දීඝසෝම කියන තෙරුන් වහන්සේට 3 වතාවක් දන් දීලා තියෙනවා. මරණ මංචකයේ සතපිලා ඉන්න වෙලාවේ මේ මාළු අල්ලන පුද්ගලයා සඳහන් කරනවා ආර්ය වූ දීඝසෝමයන් වහන්සේට දුන්න දානේ ඵලය මාව අපායෙන් ඔසවනවා කියලා මේ වැද්ද සඳහන් කරනවා. පින්නතුනි මහා සිල්වත් ගුණවත් උතුමන් වහන්සේ නමකට දන් දුන්නහම එයින් මොනතරම් මහත්ඵල මහානිසංසදායක කුසලයක් ලැබනවද කියන වග මේ කාරණාවෙන් පැහැදිලි වෙනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරන්නේ දායකයාගේ වශයෙන්ුත් ප්‍රතිග්‍රාහකයාගේ වශයෙන්ුත් විසුද්ධ නොවන දානයක් පිළිබඳව. ඒ ගැන සඳහන් කරනකොට විශේෂයෙන් පැහැදිලි කරන්න කියලා සඳහන් කරනවා වඩ්ඩමාන වාසී වැද්දගේ දානේ වගේ කියලා. පින්නතුනි මේ වඩ්ඩමාන වාසී වැද්දාත් දුස්සීලයි. ප්‍රේතයෙකුට පින් දෙන්න කියලා දුස්සීල භික්ෂුවකට 3 වතාවක් දන් දීලා තියෙනවා. ඉතින් පින්නතුනි තමන්ට පින නොලැබෙන නිසා
මේ පින් බලාපොරොත්තු වුණු ප්‍රේතයා කෑ ගැහුවා කියලා සඳහන් කරනවා. මේ දුස්සීලයා මාව විනාශ කරනවා කියලා. ඉන් පස්සේ සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් හොයලා දන් දුන්නහම තමයි ප්‍රේතයාට පින් ලැබිලා තියෙන්නේ. මොකද පින්නතුනි මේ අමනුෂ්‍යයන්ට පේනවා කියලා සඳහන් කරනවා සිල් රකින්නේ නැති බව. සිල්වත් කවුද? දුස්සීල කවුද කියන එක ඔවුන් දකිනවා. ඒ නිසා දුසිල් අයට දන් දීලා අනුමෝදන් කරන පින අනුමෝදන් වෙන්න කැමති නැති බව පේතවත්වයේ එහෙම ඇතැම් තැන්වල සඳහන් කරලා තියෙනවා. මොකද පින්නතුනි ඒ ගැන හිතේ පැහැදීමක් ඇති නොවන නිසා කියලායි සඳහන් කරන්නේ. දුස්සීලෝ මං විලුම්පති. මේ දුස්සීලයෝ මාව පැහැරගත්තා. මාගේ පින මංකොල්ල කෑවා කියලා කියනවා කියලා සඳහන් කරනවා. පින්නතුනි මෙතන ඊළඟට සඳහන් කරනවා දායකයාගේ වශයෙන් දානය විසුද්ධ වෙනවා කියන එකට දක්ෂ ගොවියෙක් වගේ කියලා. උදාහරණයක් පැහැදිලි කරලා තියෙනවා. මොකද මේ දක්ෂ ගොවියෙක් වගේ කියලා මෙතන සඳහන් කරන්නේ සරු නැති කුඹුරක් ලැබිලා නමුත් ඊටාම සුදුසු කාලේ මනාව කුඹුර සකසලා ගොවිතැන් කරලා තියෙනවා මේ ගොවියා. ඒ සඳහා ඊටා සුදුසු බීජ වී මේ ගොවියා ඒ කුඹුරට යොදලා තියෙනවා. දිවා රාත්‍රී දෙකේම කුඹුර මනාව ආරක්ෂා කරලා ඒ වෙනුවෙන් මනාව කටයුතු කරලා තියෙනවා. අන්‍ය වූ පුද්ගලයෙක් යම් ඊටාම සරු කෙතකින් ලබන අස්වැන්නකට වඩා හොඳ අස්වැන්නක් මේ නිසරු කුඹුරෙන් මනාව වගා කරපු නිසා මේ ගොවියා ලැබුවා කියලා සඳහන් කරලා තියෙනවා. අන්න ඒ වගේ සීලවන්ත දායකයා දුස්සීල ප්‍රතිග්‍රාහකයෙක් ලැබිලත් තමන්ගේ ප්‍රඥාව වැඩි නිසා දානය මහත්ඵල කරගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා රහතන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමකට දෙන දාණය ඊටාම අග්‍රයි කියලා. ඒ ඇයි කියලා අහලා පිළිතුර සපයනවා භවය පිළිබඳව ආලයක්වත් භවය පිළිබඳව ප්‍රාර්ථනාවක්වත් නැති නිසා කියලා. ඊළඟට පින්නතුනි නැවත වතාවක් අහනවා ඇයි රහතන් වහන්සේලා දානඵලය අදහන්නේ නැද්ද කියලා. නැවත උත්තර දෙනවා දානඵලය අදහන්න උන් අතර රහතන් වහන්සේලාට සමාන කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ හැර රහතන් වහන්සේලාට සමානව දානඵලයේ විශ්වාස කරන කෙනෙක් මේ ලෝකේ නැහැ කියලායි මේ සඳහන් කරන්නේ. රහතන් වහන්සේලා යම්සේ දානඵලය ගැන දන්නවද? භාග්‍යතුන් වහන්සේ ඒ පිළිබඳව සීමාවක් සඳහන් කරන්න බැරි තරම් දානය ගැන කරුණු හොඳට දන්නවා. මොකද පින්නතුනි රහතන් වහන්සේලා කරන කර්මය ඡන්දය රාගය ඒ කර්මය තුල නැති නිසා කුසල් හෝ
අකුසල් කියන මට්ටමට ඒ පින්කම එන්නේ නැහැ. නැත්නම් ඒ ක්‍රියාව කුසල් අකුසල් මට්ටමට එන්නේ නැහැ. ක්‍රියා ස්ථානයේ තියෙන්නේ කියලා සඳහන් කරනවා. හේතුව ක්‍රියා සිත් වලින් කටයුතු කරන්න පුළුවන් වෙන්නේ රහතන් වහන්සේලාට පමණයි. ඒ නිසා ඒ තියෙන්නේ කුසල් කියන මට්ටමට වඩා ඊට ඉහළ ස්ථානයක. ඒ මොනවද පින්නතුනි මේ ක්‍රියාසිත කියලා සඳහන් කරන්නේ? ක්‍රියාසිත කියලා කියන්නේ කුසල් රැස් නොවන අකුසල්ද රැස් නොවන සම්මා සම්බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, මහරහතන් වහන්සේ යන උත්තම ආර්යයන් වහන්සේලාට පමණක් ඇතිවෙන සිත් වර්ගයක්. සාමාන්‍ය පුද්ගලයන්ට ඇතිවෙන ක්‍රියාසිත දෙකක් පමණක් තියෙනවා. පින්නතුනේ ඒ මනෝද්වාර වර්ජන සහ පංචද්වාර වර්ජනය යන සිත් දෙක. පුතත්ජනයාගේ ඉඳලා අනාගාමීන් වහන්සේ දක්වා යම් දෙයක් කරන විට, කියන විට හෝ හිතන විට කුසල් හෝ අකුසල් රැස් වෙනවා. රහත් වීමෙන් පසුව පමණක් ක්‍රියාසිත භාවිතා කරලා යම් දෙයක් කිරීමේ හැකියාව තියෙනවා. එමනම් මේ ක්‍රියාසිත කියලා කියන්නේ විශේෂයෙන් බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලාට, පසේ බුදුරජාණන් වහන්සේලාට, මහරහතන් වහන්සේලාට පහළ වෙන විශේෂ සිත් වර්ගයක්. ඊළඟට ඊළඟට මෙතන සඳහන් කරනවා තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට දුන්න දානයේද මහත්ඵල, සරියුත් මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට දුන්න දානයේද මහත්ඵල කියලා. එතන කියනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේට දුන්න දාණය මහත්ඵලයි කියලා. හේතුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් රහතන් වහන්සේලා දානයේ විපාකය දන්නේ නැහැ කියලා සඳහන් කරනවා. පින්නතුනේ එසේමයි. භාග්‍යතුන් වහන්සේ තරම් දාන ඵලයේ දන්නේ තවත් වෙනත් කෙනෙක් මේ ලෝකේ නැති බව අපි මුලිනුත් සිහිපත් කරන්න යෙදුණා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ තරම් දානීය පිළිබඳව දන්න කෙනෙක් ඇත්තටම නැති නිසා භාග්‍යතුන් වහන්සේ දෙන දාණයම මහත්ඵලයි කියලා සඳහන් කරන්නේ. ඒ නිසා කියනවා සම්පදා 4කින් යුක්තව දන් දුන්නොත් මේ ආත්ම භාවයේදීම ඒ දානයේ විපාක දෙනවා කියලා. මොනවද මේ සම්පදා 4? පින්නතුනි පළවෙනි එක සඳහන් කරනවා අනුන්ට කරදර නොකර දාන වස්තුව කුසලයෙන්ම උපදවලා තියෙන්න ඕන කියලා. දෙවෙනි එක పూర్ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා ආදී ඥාන සංප්‍රයුක්තව කටයුතු කරන්න අවශ්‍යයි කියලා සඳහන් කරනවා. තුන්වෙනි කාරණාව
ප්‍රතිග්‍රාහකයන් වහන්සේ රහතන් වහන්සේ නමක් වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. හතරවෙනි කාරණාව එදාම නිරෝධ සමාපත්තියෙන් අවදි වුණ රහතන් වහන්සේ නමක් දානීය පූජා කරන්න ලැබිලා තියෙන්න ඕනේ. මේ කාරණා හතරම සම්පූර්ණ වෙන්න මේ හතරවෙනි කාරණාව සම්පූර්ණ වීමත් එක්කම සිදුවෙන බව සඳහන් කරලා තියෙනවා. පින්නතුනි මෙතන සඳහන් කරන්න යෙදුනේ විශේෂයෙන් අනුන්ට කරදර නොකර දාන වස්තුව කුසලයෙන්ම උපදවල තියෙන්න ඕනේ කියලා. අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාලා ධාර්මික ධනෝපායන ක්‍රම. ඒ වගේම අධාර්මික ධනෝපායන ක්‍රමත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. විශේෂයෙන් මෙතනදී මේ දාන වස්තුව කුසලයෙන්ම උපදවල තියෙන්න ඕනේ කියලා සඳහන් කළේ අනුන්ට කරදර නොකර අනුන්ට හිරිහැර නොකර හොරකම් කිරීම මංකොල්ල කෑම වංචා කිරීම ඒ වගේම අල්ලස් ගැනීම මේ වාගේ දේවල් වලින් උපයාගත්ත ධනයක් නොවෙන්න ඕනේ. මිනිස් ජීවිත විනාශ කරන්න අව්‍යායුධ විකුණලා ඒ වගේම මත්ද්‍රව්‍ය විකුණලා මස් පිණිස සතුන් ඇති කරලා විකුණලා උපයාගත් ධනයක් නොවෙන්න ඕනේ. තවත් පින්නතුනි නොඑක් කරුණු කාරණා මේ කාරණාව සම්බන්ධයෙන් පැහැදිලි කරන්න පුළුවන්. මිනිස්සු ධනය උපයන්න කරන වැරදි ප්‍රයෝග ඕන තරම් තියෙනවා. සමාජ සම්මතයේ හැටියට නොකළ යුතුයි කියන කාරණාවකින් වැරදියයි කියන කාරණාවකින් උපයපු ධනයක් නොවෙන්න ඕනේ. ධාර්මිකව රාජ්‍ය සේවය කරලා ධාර්මිකව ගොවිතැන් කරලා ධාර්මිකව වෙළඳාම් කරලා තමන්ගේ ගතී සිතී ශක්තිය යොදවලා දාඩිය මුගුරු වගුරවල මහ පොළොව සමග ගැටිලා දැහැමි ආකාරයෙන් සපයාගත්ත වස්තු දාන විශේෂයි තියෙනවා නම් තමයි ඒ දානයේ මහත්ඵල මහානිසංසදායක දානයක් බවට පත් කරගන්න පුළුවන් වෙන්නේ. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්ධං සුපසන්න චිත්තෝ කියන කාරණාව පැහැදිලි කරන තැනත් ධම්මේන ලද්ධං කියලා සඳහන් කළේ මේ ධාර්මිකව උපයාසපයාගත්ත දාන වස්තුව පිළිබඳවමයි. පින්නතුනි දෙවැනි කාරණාව සඳහන් කරනවා පූර්ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා ආදී ඥාන සංප්‍රයුක්ත වෙන්න ඕනේ කියලා. දානේ පූජා කරන්න පෙර සිත ඒ කිව්වේ දන් දෙන්න ඕනේ කියලා පහළ වෙන සිත තමයි පූර්ව චේතනාව කියලා කියන්නේ. ඒක ශ්‍රද්ධාවෙන්ම ඇති කරගත්ත කර්මය කර්මඵලයේ පිළිබඳව විශ්වාසය පදනම් කරගෙන ඇති කරගත්ත සිතක් වෙන්න ඕනේ. ඊළඟට පින්නතුනි මුංචන චේතනා කියලා කියන්නේ පූර්ව චේතනාවෙන් අවශ්‍ය සියලුම කරුණු සම්පූර්ණ කරගෙන
ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා නිවසට වැඩමවන දන් දෙන අවස්ථාව. ඒ අවස්ථාව තුලත් තමන්ගේ හිත තුල මහත් ප්‍රීතියක් උපදවාගෙන සම්මා සම්බුද්ධ ශාසනය නියෝජනය කරන ආර්ය මහා සංඝරත්නය අරමුණු කරලා අසීමාන්තික ආනිසංස ලැබෙන රාජ්‍ය සිටු මැති ඇමතිවරු වගේම බොහෝ ශ්‍රද්ධාවන්තයෝ කල්ප ගණන් සැප විඳින්න දුගතියෙන් මිදෙන්න සසර සුවපත් කරගන්න යම්සේ දන් දුන්නද ඊතරම් මහත්ඵල මහානිසංසදායක දානයක් අද මටත් පූජා කරගන්න ලැබුණා. මටත් පූජා කරගන්න අවස්ථාව උදා වෙලා තියෙනවා කියන චේතනාව මුදුන්පත් කරගෙන ඊටාම සතුටින් දන් පූජා කරන අවස්ථාව. අපර චේතනාව කියලා කියන්නේ දන් දීලා අවසාන වෙච්ච අවස්ථාව. ඒ දානය ගැන හිතන හැම මොහොතකම හිතේ සතුටක් උපදිනවා. මේ තරම් මහත්ඵලයි මහානිසංසදායකයි සම්බුද්ධ ශාසනය උදෙසා දුන්න දාණය. බණක් දහමක් අහන වෙලාවට නමුත් දානේ ඵලය දේශනා කරනකොට මමත් මෙවන් උතුම් දානයක් පූජා කරගත්ත නේද කියලා හිතලා සතුටු වෙන්න තියෙන අවස්ථාව. ඒකයි මේ පූර්ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා කියලා සඳහන් කරන්නට යෙදුනේ. ඥාන සංප්‍රයුක්ත වෙන්න ඕනේ. මේ අවස්ථා තුනම ඥාන සංප්‍රයුක්ත වෙන්න ඕනේ. එතන පින්නතේ ඥාන සංප්‍රයුක්ත කියලා කියන්නේ මනස සිහියෙන් මනාව නුවණකින් මේ දානය කෙසේ සැකසිය යුතුද? දානය කෙසේ පිළිගැන්විය යුතුද? කොහොම සැකසුවොත් කොහොම පිළිගැන්වුවොත් ඒක ප්‍රතිග්‍රාහකයන් වහන්සේලාට සුදුසුද? මට කොයි විදිහට මහත්ඵල මහානිසංසදායක ලබන්න පුළුවන්? මහත්ඵල මහානිසංසදායක කරගන්න පුළුවන්ද කියන කාරණා ගැන හිතා ඊටාම නිවැරදිව පින්කම සම්පූර්ණ කරගන්නවා කියන එක. තුන්වෙනි කාරණාවේ සඳහන් කළේ ප්‍රතිග්‍රාහකයන් වහන්සේ රහතන් වහන්සේ නමක් වෙන්න ඕනේ. එදාම නිරෝධ සමාපත්තියෙන් අවදි වුණ රහතන් වහන්සේ නමක් වෙන්න ඕනේ. වෙනතුනි නිරෝධ සමාපත්තියෙන් අවදි වුණ මහරහතන් වහන්සේලා මහා කරුණාව නිසාම මහා කරුණාවෙන් සත්‍යය දිහා බලනවා. අද මම පිහිට වෙන්නේ කාටද? වෙනතුනි මේ නිරෝධ සමාපත්තියට සමවැදුන මහරහතන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියෙන් අවදි වුණාම උන්වහන්සේ දන්නවා අද දවසේ මට යමෙක් දානයක් පූජා කළොත් ඔහුට අදම ඒ ආනිසංසය ලබන්න පුළුවන් බව. ඒ නිසා විශේෂයෙන් දුප්පතිකුට පිහිට වෙන එක උන්වහන්සේගේ ප්‍රධාන පරමාර්ථය බවට පත් කරගන්නවා. දුප්පතුන් සොයාගෙන එහෙම වැඩම කරපු අවස්ථා පිළිබඳව අපට ධර්මයේ තුලින් හම්බ වෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එහෙම දුප්පතුන් ජීවත් වෙන ප්‍රදේශවල පිනිසුඟා වැඩිය කියන කාරණාව සිහිපත් කරලා තියෙනවා. පින්නතුනි නිරෝධ සමාපත්තියේ සමවැදිලා දවස් ගානක් निराहारව සමාපatti සෝය භුක්ති විඳින්මින් වැඩ ඉඳලා ඒ සමාධියෙන් අවදි වුණාම සමාධිය තුල
ඉන්න කාලේ නොදැනුණු කුසගින්න කායික වේදනාව සමාධියෙන් අවදි වුණාට පස්සේ දැනෙනවා. දවස් 7ක් නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉඳලා අවදි වුණාම ආහාරයක් අවශ්‍යමයි. සාමාන්‍යයෙන් සඳහන් කරනවනේ මනුස්ස ලෝකේ දින 7කට වඩා ආහාර නැතුව ජීවත් වෙන්න බෑ කියලා. එහෙමනම් තවත් ඉදිරියට ලෝක සත්වයාට අනුකම්පාවෙන් වැඩ ඉන්නවා නම් ඒ උතුමන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්න ඕනේ. අද දවසේ කාගෙන් හරි Tamanට දාන වේලක් ලැබෙනවා නම් තවත් සෑහෙන කාලයක් ලෝක සත්‍යයේ පුණ්‍ය නැමැති බීජය වපුරන්න පුළුවන් සරු කෙතක් බවට පත් වෙමින් උන්වහන්සේ වැඩ ඉන්නවා. එහෙම නැති වුණොත් පිරිනිවන් පානවා. එවන් උත්තමයන් වහන්සේ නමක් තවත් කාලයක් මේ ලෝකේ වඩා හිඳව ගන්න එදාට පූජා කරන දානය ඊට විශේෂ හේතුවක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉඳලා අවදි වෙච්ච මහරහතන් වහන්සේට පූජා කරන දාණය දන් දුන්න දායකයාට එදාම විපාක ගෙනල්ලා දෙන දානයක් බවට පත් වෙනවා. ඒකයි හතරවෙනි කාරණාවේ සඳහන් කළේ එදාම නිරෝධ සමාපත්තියෙන් අවදි වුණ රහතන් වහන්සේ නමක් වෙන්න ඕනේ. මේ කාරණා හතරම සම්පූර්ණ වෙන්නේ හතරවෙනි කාරණාව සම්පූර්ණ වීමත් සමගයි කියලා. පින්නතුනි අරණ විභංග කියන සූත්‍රයේ අන්තිමට තියෙන කොටසක් විස්තර කරලා අපි ධර්ම දේශනාව ඉවර කරමු. පින්නතුනි මේක ඊටා විශේෂ කොටසක්. මේ අරණ විභංග සූත්‍රයේ සඳහන් කරනවා ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ වස්තුව පිරිසිදු කරනවා කියලා. සුභූති මහරහතන් වහන්සේ දානය පිරිසිදු කරනවා කියලා. ඒ කොහොමද කියන කාරණාව විස්තර කරනවා ධර්ම සේනාධිපතින් වහන්සේ පිණ්ඩපාතයේ සඳහා වැඩම කරද්දී යම් ගෙදරක දොරකඩ නතර වෙලා වැඩ ඉන්න වෙලාවේ දායකයෝ දැකලා උන්වහන්සේට වන්දනා කරලා පාත්‍රයේ ඉල්ලගෙන තමන්ගේ ගේ ඇතුළට ගිහිල්ලා පාත්‍රයට දාන බෙදාගෙන එනතුරු දායකයා දානය අරගෙන එන කාලය දැනගෙන මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදිනවා කියලා. එතන හිටගෙනම දායකයා පැමිණෙන වෙලාවේ එම සමාධියෙන් අවදි වෙලා ඒ දානය පිළිගන්නවා. එතකොට නිරෝධ සමාපත්තියෙන් අවදි වුණ උතුමන් වහන්සේ නමකට දන් දුන්න කුසලයේ දායකයාට ලැබෙනවා. සුභූති මහරහතන් වහන්සේ යම් නිවසකට පිණ්ඩපාතේ වැඩියාම අර වගේම දායක පිරිස පාත්‍රය අරගෙන පාත්‍රයට දානෙ බෙදාගෙන එනතුරු සුභූති මහරහතන් වහන්සේ මෛත්‍රිය පදනම් කරගත්ත චතුර්ථ ධානයේට සමවදිනවා.
දායකයා ආපසු පැමිණෙන කාලය දැනගෙන ඉන් පසු මෛත්‍රිය පදනම් කරගත්ත චතුර්ථ ධානයෙන් අවදි වෙලා දාන වස්තුව පිළිගන්නවා. එතකොට පින්නතුනි මේ කාරණාව මෙහෙම පැහැදිලි කරනකොට ප්‍රශ්නයක් නගනවා එහෙම කරන්න පුළුවන්ද කියලා. උත්තරෙත් සපයනවා එහෙම කරන්න පුළුවන් කියලා. මොකද පින්නතුනි මහා අභිඥා ප්‍රාප්ත 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට ඒ වගේම මේ ශාසනයේ සංඝරත්නයේ කෙරවල බවට පත් වුණු ධර්ම සේනාධිපතින් වහන්සේට මෙහෙම කරන්න පුළුවන්ද කියන එක ආශ්චර්යයක් නෙමෙයි. හේතුව මේ ශාසනයේ මොනතරම් ශ්‍රේෂ්ඨ ගුණ සම්පන්න උත්තමයන් වහන්සේලා වැඩ හිටියද? තමන්ගේ හිත තමන්ගේ වසඟයට අරගත්ත ඒ මහා පුරුෂයන්ට කොයි තරම් දේවල් ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් කරන්න පුළුවන්ද? පින්නතුනි සඳහන් කරනවා සාරිපුත්තයන් වහන්සේට එහෙම කරන්න බැරි ඇයි? මේ ලංකා දීපයේ උත්තර ග්‍රාමයේ වැඩ වාසය කරපු පිංගල බුද්ධ රක්කිත කියන රහතන් වහන්සේ එම ග්‍රාමයේ තිබුණ ගෙවල් 700න් ඒ ගමේ තිබිලා තියෙන ගෙවල් 700යි. බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ මේ හැම ගෙදරකටම කාලෙන් කාලෙට පිණ්ඩපාතේ වඩිනවා. ඒකයි මෙහෙම සඳහන් කරන්නේ ඒ ගෙවල් 700න් එක ගෘහද්වාරයක්වත් නැහැ කියලා කියනවා. තෙරුන් වහන්සේ සමාපatti සුවයට සමවැදුනේ නැති. පින්නතුනි මහ තෙරුන් වහන්සේලාගේ මේ කාරණාව ටීකාවෙත් තැනක විස්තර කරලා තියෙනවා. සරියුත් මහරහතන් වහන්සේ සමාධියට සමවැදිලා තවාව පිරිසිදු කරනවා කියලා සඳහන් කරනවා. ඒකයි වස්තුව පිරිසිදු කරනවා කියලා මුලින් සිහිපත් කරලා තිබුණේ. මේ සඳහා පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් උදාහරණ කතා පැහැදිලි කරන්න කියලත් සඳහන් කරලා තියෙනවා. පින්නතුනි මෛත්‍රී භාවනාවෙන් කරන්නේ හිත මෘදු කරලා හිතේ ගෞරවය වැඩි කරන එක. සුභූති මහරහතන් වහන්සේ දක්ෂිනාව පිරිසිදු කරනවා කියන්නේ දායකයාගේ වශයෙන් තමයි ඒක කරන්නේ. දන් දෙන උපාසක හෝ උපාසිකාව ආරමුණු කරලා මෛත්‍රී ධ්‍යානවලට සමවැදිලා ඒ පුද්ගලයාගේ හිත මෛත්‍රියෙන් මෘදු කරනවා. ඔවුන්ට මෛත්‍රී වඩලා එහෙම ඔවුන්ගේ සිත මහරහතන් වහන්සේගේ මෛත්‍රී ගුණයෙන් මෘදු භාවයට පත් කරනකොට ගෞරවය සහ මෘදු භව තවත් ඔවුන්ගේ හිතේ වැඩි වෙනවා. එතකොට දායකයාගේ පැත්ත තවත් පිරිසිදු වෙනවා. ඒක තමයි පින්නතුනි මෙතන තියෙන වෙනස. සාරිපුත්ත මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා තමන්ව පිරිසිදු කරගන්නවා. ප්‍රතිග්‍රාහකයන් වහන්සේගේ පාරිශුද්ධ භාවය
දායකයාගේ දානය මහත්ඵල කරන්න ඊටාම වටිනවා. නිරෝධ සමාපත්තියේ සුළු මොහොතකට හරි සමවැදිලා දායකයාගේ දාන වස්තුව පිළිගත්තාම ඒ දායකයාට ලැබෙන ආනිසංසය ඊටාම ඉහළයි. සුභූති මහරහතන් වහන්සේ දායකයාගේ සිත මෛත්‍රී ගුණයෙන් මෘදු කරලා හිතේ ශ්‍රද්ධාව තව තව වැඩි කරවලා සදහැ ගුණයෙන් පුරවලා ඔවුන් ලව්ව දානීය පූජා කරවනවා. ප්‍රතිග්‍රාහකයන් වහන්සේ සීලයෙන් ගුණයෙන් ඊටාම ඉහළයි. කරුණාව මෛත්‍රිය ශ්‍රද්ධාව පිරිච්ච හිතකින් ඒ මහා ගුණවන්තයන්ට දන් දෙනකොට දායකයට ලැබෙන ආනිසංසය මෙතෙකයි නිමක් නැහැ. පින්නතුනි මේ මහා සත්පුරුෂවරු ලෝක සත්වයාට කොයිතරම් කරුණාව දැක්වුවද? සුභූති මහරහතන් වහන්සේ කියලා කියන්නේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර අග්‍ර දක්ඛිනේය භාවයෙන් පිදුන් ලබාපු මහරහතන් වහන්සේ. අග්‍ර දක්ඛිනේයයන් අතර අග්‍රස්ථානයේ තමයි උන්වහන්සේට තියෙන්නේ. නමුත් පින්නතුනි උන්වහන්සේ අග්‍ර දක්ඛිනේය වෙන්නේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ මට්ටමින් විතරක් වෙන්න ඇති. හේතුව සතර මහා තෙරවරුන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ඉක්මවන්න උන්වහන්සේ අග්‍ර දක්ඛිනේය නොවෙන්න ඇති කියලා හිතනවා. මේ ශාසනයේ අග්‍රම දක්ඛිනේය භාවයේ තියෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේට. සුභූති මහරහතන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ ඉක්මවන්න කොහොමද බෑ. සුභූති මහරහතන් වහන්සේ මහා කල්ප ලක්ෂයක් තමයි තමන්ගේ බෝධිය වෙනුවෙන් පාරමිතා පුරලා තියෙන්නේ. නමුත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම ඒ ලක්ෂයට අමතරව මහා කල්ප අසංකේයයක් පාරමිතා පුරලා තියෙනවා. පින්නතුනි සතර මහා තෙරවරුත් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට වඩා ඉහළින් වැඩ ඉන්න නිසා මෙතන සඳහන් කළේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ මට්ටමින් විතරක් අග්‍ර දක්ඛිනේය වෙන්න ඇති කියලා. ඊළඟට පින්නතුනි අපේ සරියුත් මහරහතන් වහන්සේ මේ ශාසනයේ සංඝ රත්නේ කෙරවල කියලා අපි සිහිපත් කරන්න යුතුයි. සංඝ රත්නේ කෙරවල කියලා සඳහන් කළේ මේ ශාසනයේ කිසිම මහරහතන් වහන්සේ නමකට සරියුත් මහරහතන් වහන්සේගේ ගුණය නම් ඉක්මවන්න පුළුවන් කමක් නැහැ. සරියුත් මහරහතන් වහන්සේගේ මට්ටම පහු කරලා යන්න පුළුවන් කමක් නැහැ. මොන තරම් ශ්‍රාවකයන් වහන්සේලා මේ ශාසනයේ වැඩ හිටියත් ඒ සියලු දෙනා වහන්සේලාම වැඩ ඉන්නේ සරියුත් මහරහතන් වහන්සේට පල්ලෙහි. සරියුත් මහරහතන් වහන්සේට ඉහළින් වැඩ ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විතරමයි. ඒකයි උන්වහන්සේ ශාසනයේ සීමාව කියලා සඳහන් කළේ. පින්නතුනි අති නිර්මල සම්මා සම්බුද්ධ ශාසනය තුල වැඩ සිටියේ මේ මහා ගුණ කඳන් ලෝක සත්වයා කෙරෙහි මොන තරම් කරුණාව දැක්වුවාද? ලෝක සත්වයන් කෙරෙහි මොන තරම් අනුකම්පාව දැක්වුවාද? ලෝකයාගේ යහපත පිණිස
තමන් කොයිතරම් සීලෙන් ගුණෙන් පොහොසත් වුණාද? සෞඛ්‍යලෙස් නැසලා අරහත්වය ලබලත් දානයක් පිළිගන්වන්න සූදානම් වෙනකොට තමාගේ ගුණය තව පිරිසිදු කරගත්තා. තවත් රහතන් වහන්සේලා තමන්ගේ ධ්‍යාන ශක්තියෙන් දායකයාගේ හිත ශ්‍රද්ධාවෙන් පුරවලා, කරුණාවෙන් පුරවලා, මෛත්‍රී ගුණ ඇති කරලා, සිත් සතන් මෘදු කරවලා ඔවුන් ලව්වා දන් පිළිගන්නවා ගත්තා. ඒ දායකයා මේ සංසාරේ සෝයක් දකින්නවද බලන්න. සෝයක් විඳිනවා දකින්න. සසර දුකින් මිදෙන්න මඟ හදවන්න. පින්නතුනි, මෙවන් මහා ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලාට අපි කොහොම වැන්දහම ඇතිද? පෘථග්ජන අපිට තේරෙන්නේ. තේරෙන මට්ටමින් ඊටාම ශ්‍රද්ධාවෙන්, ඊටාම ගෞරවයෙන් මේ මහා කල්යාණ මිත්‍රයන් වහන්සේලාට යමෙක් මනාව සිත පිහිටුවාගෙන වන්දනා කරනවා නම් ඒනුත් ලැබෙන්නේ අසීමාන්තික කුසලයක්. පින්නතුනි, දක්ඛින විභංග සූත්‍ර අට කතාව ඇසුරින් ධර්ම දේශනා 4ක් ධම්ම නදී තිත්ත ධර්ම දේශනා මාලාව තුල අපි සාකච්ඡා කරන්නට යෙදුණා. මේ ධර්ම දේශනා 4 තුල ඊටාම නිවැරදිව ප්‍රඥා ගෝචර මහත්ඵල මහානිසංසදායක කුසල් ලැබෙන ආකාරයෙන් දානයක් පූජා කරගන්නේ කොහොමද කියන කරුණු ඊටා සියුම් තැන් පවා අපි යම් ප්‍රමාණයක් සාකච්ඡා කළා. නැවත නැවත දේශනා ශ්‍රවණය කරලා මහත්ඵල මහානිසංසදායක කුසල් ලැබෙන ආකාරයෙන් දානය සම්පූර්ණ කරගන්න ඔබට මේ තුලින් ලබාගත් දැනුමින් ප්‍රයෝජන ගන්න ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා. නිර්මල සම්මා සම්බුද්ධ ශාසනයේ පවතින මේ කාලේ භාග්‍යතුන් වහන්සේ අගේ කොට වදාළ දන් දීම හරියටම මුදුන්පත් කරගෙන නිවන් දක්නා ජාති දක්වා සාපිපාසාදී දුර්ගතියකටපත් නොවෙමින් නිවන් දකින්නතුරු සම්මා දිට්ඨිකව උප්පත්තිය ලැබමින් බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලා උදෙසා මනාව දම් පූජා කරමින් සසර මඟ සුවපත් කරගෙන සසරින් එතර යන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයේ දරනු ලබන්නේ මහනුවර කුණ්ඩසාලේ පැතුම් උයන අංක 55 ලිපිනෙහි පදිංචි RML රාජපක්ෂ මහත්මයා හා චාන්දනී රාජපක්ෂ මහත්මිය ඇතුළු ඔවුන්ගේ පවුල්වල සොහොයුරියන් දූ දරුවන් විසින් දැඩිගම පොල්ගහවිට නිවසේ ජීවත්ව සිට 2008 දෙසැම්බර් 29 වන දින මියගිය MM සේදනෝනා දයාබරණීය මෑණියන්ට හා අවුරුදු 43කට පෙර මියගිය හීම්බණ්ඩා රාජපක්ෂ පියාණන්ටත් ඊට අමතරව
සුවිනීතා ගුණවර්ධන මෑණියන්ට හා අවුරුදු 35කට පෙර මියගිය එච් ජයසේන පියාණන්ටත් පිළිවෙලින් එන්.ඒ. කරුණාරත්න සොහයුරා හා කසුන් ආසිරි පුතණුවන්ටත් දෙපාර්ශ්වයේම පවුල්වල මියගිය සියලුම ඥාති වර්ගයාටත් ඊතා ඉක්මන් භවයකදී අමා මහ නිර්වාණ ශාන්තිය ලබා ගැනීම සඳහා මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙපාර්ශ්වයේම සොයුරු සොයුරියන්ගේ පවුල්වල සියලු දෙනාටද අනිකුත් ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටමද උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්ය භාග්‍ය උදා වේවා. සියලු දෙනාගේම කුසල් සිත් වැඩි දියුණු වේවා. ඊ타ත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් අමා මහ නිවන් සුව ලබා ගැනීමටද මෙම පුණ්‍ය කර්මයේ හේතු වාසනා වේවා. ගෞරවනීය ස්වාමින් වහන්සේටද අපවත් වී වදාළ අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටද ලක්වැසි ලෝවැසි මහා සංඝ රත්නයටද අවසරයි බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු බෞද්ධ නාලිකාවේ සියලු කාර්ය මණ්ඩලයටද ධම්මනදී තිත්ත උතුම් ධර්මදේශනා මාලාවේ ප්‍රධාන සංවිධායක සරත් ශාන්ත දේශප්‍රිය මැතිතුමා ඇතුළු පවුලේ සියලු දෙනාටමද ධර්ම ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමද උතුම් අමා මහ නිවනින් සැනසීම ලබා ගැනීමටත් මෙලව ජීවිතයේ සුවපත් කර ගැනීමටත් රත්නත්‍රී ආශිර්වාදයත් මේ උතුම් කුසල ශක්තියත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර රටදැයි වෙනුවෙන් දිවිපිදු සියලුම රණවිරුවන්ටද මේ පින් අනුමෝදන් වේවා කියලා බොහොම සදහැසිතින් යුක්තව පුණ්‍ය අනුමෝදනා කරනවා. දායක පාර්ශවයේ විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවී චිරජීවනයේ උදා වේවා. සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා නැවත ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබ අප සියෝදනා කරමින් සිටින් ඒ උතුම් සදර්ම දේශනාව සිදු කළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සැමටත් මේ උතුම් ධර්ම දේශනාව උතුම් වූ නිර්වාණය පිණිස හේතු වාසනා වේවා.